ආයුබෝවන් සුබ දවසක්. අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ රසායනික ගණනය කිරීම පාඩමේ සිද්ධාන්ත සහ ආදර්ශ ගැටලු සාකච්ඡා කරලා ඉවරයි. අපිට සාකච්ඡා කරන්න ආරම්භ කරන්න තියෙන්නේ පහුගිය විභාග ගැටලු මේ පාඩමට අදාළව. ඒතර ටියුට් එකේ අපි ඉන්නේ 18 වෙනි පිටුවේ. අපි බලමු ක්‍රමානුකූලව පළවෙනි ප්‍රශ්නේ ඉඳලා අවසානයේ දක්වා කරගෙන යන්න. එතකොට ගැටලු අංක 1 තියෙනවා මෙහෙම. सापेक्ष स्कंदे 270ක් වන කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් අඩංගු කාබනික සංයෝගයක්. ඒතර කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් විතරයි මේ කාබනික සංයෝගයේ තියෙන්නේ. මේකේ සාපේක්ෂ ස්කන්ධය 270යි. ඒතර මේක අපි දන්නේ නැහැ කාබන් කොච්චර තියෙනවද කියලා. අපි හිතමු CX කියලා HY OZ. කොහොමද තියෙන අනුපාතය අපි දන්නේ නැහැ. ඒවා අතර තියෙන පරමාණු අනුපාතය පරමාණු මවුල අනුපාතය අපි දන්නේ නැහැ. ඒතර මෙයාගේ අණුක ස්කන්ධය 270යි කියන්නේ අපි මේ සංයෝගයෙන් එක මවුලයක් සැලකුවොත් එක මවුලේ ස්කන්ධය 270යි ග්‍රෑම් වෙනවා. මොකද මවුල එකක ස්කන්ධය සමාන වෙන්නේ මෞලික ස්කන්ධය සමාන වෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තහම. ඒකින්ද මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 270යි කියන්නේ මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 270යි. මේකේ ස්කන්ධය අණුව 129.6ක් ඔක්සිජන් තියෙනවා. එතන මේකේ තියෙනවලු ස්කන්ධය අණුව ඔක්සිජන් තියෙනවා 129.6ක්. ඔක්සිජන් තියෙනවා 129.6ක්. ඒකෙන් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. මේකේ සම්පූර්ණ ස්කන්ධය මවුල එකක 270යි. ඔය 270න් 129.6ක් ඔක්සිජන්. 129.6ක් ඔක්සිජන්. ඔය තියෙන්නේ සංයෝගයේ මවුල එකක ඔක්සිජන් ස්කන්ධය. අපෙන් අහන්නේ මෙයාගේ අණුවක ඔක්සිජන් පරමාණු කොච්චර තියෙනවද කියලා. ඒ කියන්නේ මෙන්න මේ Z කියන අගය තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට මෙතන අපි ගන්නවා සම්පූර්ණ ස්කන්ධය මේ තියෙන ඔක්සිජන්ගේ. එතකොට ස්කන්ධය දන්නවා නම් මේකේ තියෙන මවුල ගණන හොයාගත්තා නම් හරි. අපි දන්නවා සම්බන්ධය මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මৌলিක ස්කන්ධය. එතකොට මෙන්න මේ ඔක්සිජන් ස්කන්ධය ඔක්සිජන් මවුල ගණන බවට හොයාගන්න පුළුවන් අපිට. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එතකොට ග්‍රෑම් 16න් මවුලයට ග්‍රෑම් 16න් බෙදුවා නම් හරි. එතකොට අපිට එනවා මේකේ ඔක්සිජන් පරමාණු මවුල කීයක් තියෙනවද කියලා. මේක ඇත්තටම ඔක්සිජන් පරමාණු නෙමෙයි පරමාණු මවුල කියලා හුණා වඩාත් නිවැරදි. හරි. එතකොට මේක සුළු කරොත් අපි MCQ එකක් ඉඳලා 29.6 10යි කියන්නේ මේක 30යි කියලා හිතමු. 30යි කියලා කපමු 3යි කියලා. 3 වරක් 27 81යි. 81 16න් බෙදුවම 16 වරක් 5 80යි. ආසන්න උත්තරේ 5යි. බහුවර්ණයක් හින්දා අපිට එහෙම සුළු කරන්න පුළුවන්. ඒකට පිළිතුර අංක 5 එනවා 5යි කියන එක. හරි. අපි බලමු ගැටලු අංක 2. දෙවෙනි ගැටලුවේ තියෙන්නේ ස්කන්ධයේ අණුව එතනෝල් 10%ක් අඩංගු ජලීය එතනෝල් 0.1 කිලෝග්‍රෑම්. 0.1 කිලෝග්‍රෑම් තමයි ඔක්කොම තියෙන්නේ. 0.1 කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් 100ක්. ග්‍රෑම් 100ක්. එතකොට මේ ග්‍රෑම් 100ේ ස්කන්ධය අණුව එතනෝල් තියෙන 10%යි. එතකොට එතනෝල් කියන්නේ C2H5OH. එයා තියෙන්නේ 10%ක්. 10%ක් කියන්නේ ඔක්කොම ග්‍රෑම් 100ෙන් ග්‍රෑම් 10යි මෙයා තියෙන්නේ. ග්‍රෑම් 10යි. එතකොට මේකේ තියෙන හයිඩ්‍රජන් පරමාණු මවුල. එතකොට අපි දන්නවා මේ ග්‍රෑම් 100ෙන් 10%ක් එතනෝල් නම් ජලීය එතනෝල් ද්‍රාවණයක් කියලා කියන හින්දා ඉතිරි කොටස ජලය වෙන්න ඕන. එතකොට මේකේ ජලය තියෙනවා 90ක්. ජලය තියෙනවා 90ක්. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් අපි සැලකන්නේ ග්‍රෑම් 100න් ග්‍රෑම් 10ක් එතනෝල් ග්‍රෑම් 90ක් ජලය. දැන්
මේකේ තියෙන එතනෝල් මවුල ගාන අපිට හොයාගන්න පුළුවන් එතනෝල් වල මෞලික ස්කන්ධයෙන් බෙදලා. මේකේ තියෙන ජලයේ මවුල ගාන හොයාගන්න පුළුවන් ජලයේ මෞලික ස්කන්ධයෙන් බෙදලා. අපෙන් අහන්නේ මේක තුල තියෙන හයිඩ්‍රජන් පරමාණු මවුල ගන්න. දැන් අපිට පේනවා එතනෝල් එක මවුලයක හයිඩ්‍රජන් පරමාණු මවුල 6ක් තියෙනවා. ඒ වගේම ජලයේ එක මවුලයක හයිඩ්‍රජන් පරමාණු මවුල 2ක් තියෙනවා. එහෙනම් අපි මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරලා මවුල ගන්න සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන සම්බන්ධය පාවිච්චි කරලා ඉස්සල්ලාම එතනෝල් මවුල ගන්න හොයාගමු. මේක බෙදනවා එතනෝල් වල මෞලික ස්කන්ධය. 12 වරක් 2 24යි 29යි 30යි 46යි. 46යි GMOL ඍණයක. ජලයේ මවුල ගන්න හොයා ගන්නවා. ජලයේ මෞලික ස්කන්ධයෙන් බෙදනවා. 16යි 18යි. 18යි GMOL ඍණයක. දැන් මේක අපිට හයිඩ්‍රජන් පරමාණු මවුල ගන්නනේ ඕනේ. එතනෝල් මවුල ගන්න එන එක වගේ කී ගුණයක් තියෙනවද හයිඩ්‍රජන් පරමාණු මවුල? එතනෝල් එක මවුලයක තියෙනවා හයිඩ්‍රජන් 6ක්. එහෙනම් මෙතන එන එතනෝල් මවුල ගානේ හයිඩ්‍රජන් පරමාණු මවුල තියෙනවා ඒ වගේ 6 ගුණයක්. මේකට එකතු කරමු. මෙතන එන ජලය මවුල ගානේ හයිඩ්‍රජන් පරමාණු මවුල තියෙනවා ඒ වගේ දෙගුණයක්. මේ H2O එකක හයිඩ්‍රජන් දෙකක් හින්දා. ඒ හින්දා මේක වැඩි කරමු දෙකෙන්. මෙතන 60යි 60 බෙදීම 46 කියන්නේ 1.3යි. මෙතන 18 5යි කියලා කැපෙනවා 5 වරක් 2 10යි. එහෙනම් 10යි 1.3යි කියන්නේ පිළිතුර එනවා 11.3ක්. පිළිතුර එනවා 11.3ක්. එහෙනම් ඒකට පිළිතුර අංක 3 දෙවෙනි ගැටලුවට. අපි බලමු ප්‍රශ්න අංක 3. ඊළඟට ගැටලුව අංක 3 මේකේ මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙන්නේ මේක පොඩි නිවැරදි කර ගැනීමකුත් කරන්න තියෙනවා ප්‍රශ්නේ තියෙනවා CA3 PO4 2යි ධන 4යි H3PO4 පූර්ණ ඊතලයක් 3යි CA H2PO4 twice කියලා මේකේ හදාගන්න යන සමීකරණයට අනුව CA H2PO4 twice gram 100ක් මෙයාගේ gram 100ක් ඒක නිවැරදි කරගන්න CA3PO4 twice නෙමෙයි CA H2PO4 twice gram 100ක් ලබා ගැනීමට අවශ්‍ය වන කැල්සියම් ෆොස්ෆේට් ස්කන්ධය ගණනය කරන්න. මෙයාගේ gram 100ක් ගන්න මෙයා කොච්චර ඕනද කියලා නිවැරදි වෙන්න ඕන ගැටලුව. හරි. එතකොට මේකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ අපිට දෙන්න ඕන. අපිට පුළුවන් මෙහෙම දැන් මෙයාගේ එකට මෙයාගේ 3යිනේ මවුල අනුපාතය. මෙයාගේ මවුල ගාන හොයාගෙන ඒ මවුල ගාන වගේ 3න් එකක් තමයි මෙයාගේ මවුල ගාන තියෙන්නේ. හැම වෙලාවෙම මෙන්න මේ සම්බන්ධය තමයි දෙපැත්තට පාවිච්චි වෙන්නේ. මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට ස්කන්ධයක් දීපු එකක් මෞලික ස්කන්ධයෙන් බෙදලා මවුල ගාන හොයාගන්න පුළුවන් වගේම මවුල ගණනක් මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා ස්කන්ධය ගන්න පුළුවන්. අපි ඉස්සර වෙලාවම මෙයාගේ තියෙන මවුල ගාන හොයාගමු මෙයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා. එතකොට CA වල 40ක් එනවා. මෙතන එනවා 64යි 31යි 95යි 97යි 97 ඒවා දෙකක් 194යි. 194යි කියන්නේ ඔක්කොම 234ක් එනවා. එතකොට මෙයාගේ මෞලික ස්කන්ධය 234යි. මෞලික ස්කන්ධය 234යි. එතකොට මෙයාගේ තියෙන මවුල ගාන වගේ 3න් එකයි මෙතන තියෙන මවුල ගාන. මෙයාගේ වගේ එකට 3ක් හින්ද අනුපාතය කැල්සියම් ෆොස්ෆේට් මවුල ගාන එනවා 100 බෙදීම 234 වැඩි කිරීම 3න් 1. ඔන්න දැන් එනවා මෙයාගේ මවුල ගාන. දැන් මෙයාගේ මවුල ගාන දන්නවනම් මෙයාගේ මවුල ගාන මෞලික ස්කන්ධයෙන් වැඩි කරොත් සමාන වෙනවා ස්කන්ධයට. එහෙනම් අපි වැඩි කරමු මෙයාගේ මෞලික ස්කන්ධයෙන්. 40 3ක් 120යි.
64යි 31යි 95යි 95 දෙකක් 190යි 190යි 120යි 310 190යි 120යි 310යි. ඒකට 310න් වැඩි කරොත් මෙයාගේ අපිට එනවා මේකේ ග්‍රෑම් වලින් පිළිතුර අපි ආසන්නව බලමු සුළු කරගන්න. මෙතන කපමු 103යි ආසන්නව. එතකොට එනවා 103යි බිංදු 2 බෙදීම 234 1030ට 4යි. එහෙනම් පිළිතුර 40 ගණනක් වේ යුතුයි. නම් පිළිතුර දෙවෙනි එක 44යි ග්‍රෑම් කියන එක. ඒක අවබෝධ කරගන්න ප්‍රශ්නේ අඩුපාඩුවක් තියෙනවා. සමීකරණේ දීලා යන සමීකරණයට අනුව Ca3PO4 twice gram 100ක් නෙමෙයි. එන්න ඕන CaH2PO4 twice gram 100ක් ලබා ගැනීමට අවශ්‍ය වෙන කැල්සියම් ෆොස්ෆේට් ස්කන්ධය කියලා ගන්න නිවැරදි වෙන්න ඕන. හරි. පිළිතුර එනවා 2. අපි බලමු ගැටළු අංක 4. 0.05 මවුල ගන්න ඩෙසිමීටරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ 100ක් 0.02 මවුල ගන්න ඩෙසිමීටරයට H2SO4 ද්‍රාවණය 50ක් එක්ක මිශ්‍ර කරාම මිශ්‍රණයේ මුළු පරිමාව 250ක් වන තෙක් ආසුත ජල එකතු කරලාලු අවසාන ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. ඒකට භස්මයක් සහ අම්ලයක් තියෙනවා. අපි දන්නවා භස්මයක් සහ අම්ලයක් එකතු කරාම අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භස්මයට දාලා තියෙනවා සල්ෆියුරික් අම්ලය කියන ප්‍රබල අම්ලය. ඒතර මේ දෙක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා සෝඩියම් සල්ෆේට් කියන ලවණය. සෝඩියම් සල්ෆේට් කියන ලවණය සහ ජලය. මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. එතකොට මෙතන ආරම්භක ප්‍රමාණ විදිහට තියෙනවා. ආරම්භක ප්‍රමාණ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය 0.05යි පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි. ඒ කියන්නේ 0.05ක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 1000කට. එහෙනම් 100ක තියෙන මවුල ගාන තමයි එයාගේ තියෙන මවුල ගාන. ඒ වගේම සල්ෆියුරික් තියෙනවා 0.02යි මවුල ගාන ඩෙසිමීටරයට සාන්ද්‍රණය තියෙන එකෙන් 50ක්. ඒ 0.02ක් තියෙන්නේ 1000ක. එහෙමනම් 50ක්. එතකොට මේක සුළු කරාම එනවා මෙතන 0.2කට 0.2 කැපෙනවා 0.05යි මවුල තියෙනවා. මෙයාගේ මෙතන 50 කැපෙනවා 1000ට 20යි කියලා. එතකොට 10න් බෙදුවොත් 0.02යි 20න් බෙදනවා කියන්නේ 0.01යි මවුල. ඔක තමයි ආරම්භක ප්‍රමාණය. දැන් අපි දන්නවා ප්‍රතික්‍රියා ස්ටොයිකියෝමිතිය ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මවුල අනුපාතය 1:2යි. ඒක අනුව තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියා ප්‍රමාණ වෙන්නේ මෙයාගේ 0.01ට මෙයාගේ ප්‍රතික්‍රියා කරනවා 0.02ක්. එහෙනම් මෙයාගේ ඉතුරු වෙනවා 0.03ක්. මෙයාගේ ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපිට කියන්නේ මේ ඉතුරු වෙන ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව වුණාට පස්සේ මිශ්‍රණයේ පරිමාව 250ක් වෙනකන් ආශ්‍රිත ජලය දැම්මා. දැන් මෙතන තියෙන්නේ මෙයාගේ 100යි මෙයාගේ 50යි 150යිනේ. 150ට තව 100ක් දාලා 250ක් කරනවා. එතකොට දැන් එහෙනම් 250ක 150ට තව 100ක් දාලා 250ක් කරලා. ඒ 250 තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.03ක් මවුල්. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන මවුල ගාන හොයාගත්තොත් නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය හොයාගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයම තමයි හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය වෙන්නේ.
මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල වශ්මයක් හින්දා පූර්ණ විඝටනය වෙලා Na-1යි හයිඩ්‍රොක්සයිඩ් 2යි එනවා. එතකොට මෙහෙම එන හින්දා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන සමාන වෙනවා හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානට. දැන් මෙතන මේ 0.003ක් ඉතුරු උනේ මේ 100යි මේ 50යි 150ක. 150ට තව 100ක් දාලා 250ක් කරලා 250කම තියෙන 0.003යි. එහෙනම් සාන්ද්‍රණය ගන්න පුළුවන් අපිට 0.003ක් තියෙන 250ක 1000ක තියෙන ප්‍රමාණය තමයි අපි සාන්ද්‍රණය කියන්නේ. 4යි 0.0112යි මවුල ගන්න ඩෙසිමීටරයට කියලා පිළිතුර එනවා. මේක සුළු කරාම 0.0112යි මවුල ගන්න ඩෙසිමීටරයට. එහෙනම් ඔය විදිහට අපිට ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 1 4වෙනි ගැටලුවට. බලමු ගැටලුව අංක 5. HCl ද්‍රාවණයක ස්කන්ධය අනුව HCl 36.5ක් අඩංගු වේ. HCl තියෙනවා 36.5ක්. W බෙදීම W ප්‍රතිශතය. ඊට පස්සේ මේ ද්‍රාවණයේ ඝනත්වය 1.15යි. ඝනත්වය 1.15යි. මේකේ සාන්ද්‍රණය අහන්නේ. හරි ලේසි ඝනත්වය 1.15යි කියන්නේ ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව කියන සම්බන්ධය දැම්මහම ඝනත්වය 1.15යි GCm ඍණ 3. මම ස්කන්ධය හොයා ගන්නවා ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 1ක. ඒ කියන්නේ මේ V වලට දානවා ඝන සෙන්ටිමීටර් 1. දැන් මට එනවා නම් මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 1ක ස්කන්ධය. ඝන සෙන්ටිමීටර් 1ක ස්කන්ධය එනවා ග්‍රෑම් 1.15යි. එහෙනම් මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 1000ක් කියලා කියන්නේ. මේක 1000න් වැඩි වුණාම 1150යි ග්‍රෑම්. ඔය 1150යි ග්‍රෑම් කියන්නේ මේකේ ඝන සෙන්ටිමීටර් 1000ක තියෙන සම්පූර්ණ ස්කන්ධය. ඒකෙන් HCl තියෙන්නේ 36.5යි. නම් Cm බෙදලා 36.5න් වැඩි කරාම එනවා HCl ස්කන්ධය. අපිට සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක නැත්නම් ඝන ඩෙසිමීටර් එකක තියෙන මවුල ගණන. දැන් අපි හොයාගත්තේ ඝන සෙන්ටිමීටර් 1000ක තියෙන HCl ස්කන්ධය. අපි දන්නවා මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. එහෙනම් HCl වල මෞලික ස්කන්ධයෙන් බෙදුවනම් ඝන සෙන්ටිමීටර් 1000 තියෙන HCl මවුල ගාන එනවා. HCl වල මෞලික ස්කන්ධය 36.5යි. එහෙනම් මේක බෙදන්නේ 36.5යි. එතන මේකට මේක කැපෙනවා. බිංදු දෙකට කැපෙන 11.5යි පිළිතුර. 11.5යි මවුල ගන්න ඩෙසිමීටරයට කියන එක තමයි HCl සාන්ද්‍රණය වෙන්නේ. පිළිතුර අංක 3. අපි බලමු ගැටලුව අංක 6. කෙල්වින් 277 දී ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6 ග්ලූකෝස් ග්‍රෑම් 18ක් ජලය ග්‍රෑම් 180ක ග්‍රෑම් 180ක් අරගෙන 180ක ද්‍රාවණය කරලා ඒ කියන්නේ මෙහෙම 180යි කියන පරිමාව තියෙන ජලය අරගෙන මේකට දානවා ග්ලූකෝස් ග්‍රෑම් 18ක්. ඒතකොට සමස්ත පරිමාව වැඩි වෙනවා කියන එක අපිට තේරෙනවා මේ වගේ අගයකට වැඩි වෙනවා. ලොකු ප්‍රමාණයක් දාන හින්දා. මෙහෙම දාලා මේකේ අපෙන් අහනවා මෞලික ස්කන්ධ ග්ලූකෝස් වල 180යි. ඒ වගේම ජලය 18යි කියලා දෙනවා. ජලයේ ඝනත්වය 1යි. ඒ කියන්නේ ජලයේ ඝන සෙන්ටිමීටර එකක් ගත්තොත් ග්‍රෑම් 1යි නැත්නම් ජලයේ ග්‍රෑම් එකක් ගත්තොත් ඝන සෙන්ටිමීටර එක පරිමාවක් තියෙනවා. හරි. මේකේ ග්ලූකෝස් වල සාන්ද්‍රණය 0.55යිලු. මේකේ ග්ලූකෝස් මවුල ගාන ගන්න පුළුවන් අපිට. මවුල ගාන ගන්න පුළුවන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය.
तो ग्लूकोस වල ස්කන්ධය ග්‍රෑම් 18යි. ග්ලූකෝස් මෞලික ස්කන්ධය 180යි කියලා දෙනවා. 180ෙන් බෙදුවහම පිළිතුර එනවා 0.1ක් මෞල. එතකොට 0.1 ජලය 180ක් තුල තියෙනවා නම් ඒ කියන්නේ ග්ලූකෝස් 0.1 දිය වෙලා සම්පූර්ණ පරිමාව 180 නම් අපිට පුළුවන් 180ක 0.1ක් තියෙනවා 1000ක තියෙන ප්‍රමාණය කියලා බැලුවොත් 0.55 මෞල ඝන ඩෙසිමීටර කියන පිළිතුර එනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මේක 180කට දැම්මහම මේ ග්ලූකෝස් ටික මේක දිය වෙනකොට සමස්ත පරිමාව වැඩි වෙනවා. අපි තුමු 200ක් වෙනවා කියන්නේ. එතකොට එහෙනම් 0.1 තියෙන්නේ 200ක. එහෙනම් 1000ක තියෙන ප්‍රමාණය බැලුවොත් ඒක 0.5ක් වගේ ගන්නට. හැබැයි අපිට පරිමාව කොච්චර වැඩි වෙනවද කියලා දෙන්නේ නැහැ. ඒක දෝෂයක්. නැත්තම් පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන්න කියලා කිව්වනම් මේක ග්ලූකෝස් දාලා දිය කරාට පරිමාව වෙනස් වීම සලකන්න එපා. 180මයි තියෙන්නේ කියලා සලකන්න කියලා කිව්වනම් අපිට ගන්න පුළුවන් කෙලින්ම මේකේ තියෙන ග්ලූකෝස් මවුල ගාන 0.1ක් තියෙන 180ක එහෙනම් 1000ක. එතකොට එනවා මේකට පිළිතුර 0.55යි. මවුල ගාන ඩෙසිමීටරයට. නමුත් මේකේ අපිට අවබෝධ වෙනවා 180කට දානකොට පරිමාව වැඩි වෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ මේ පරිමාව වැඩි වීම දෙන්නේ නැහැ. ඒ හින්දා 180ක තියනවා කියලා ගත්තොත් ඕක පිළිතුර හරි කියලා එනවා. පරිමාව වැඩි වෙන හින්දා මේක වැරදි කියලා ගත්තත් අපිට ගන්න පුළුවන්. දෙපැත්තටම ගන්න පුළුවන්. හරි ගත්තත් ලකුණු දුන්නා, වැරදි ගත්තත් ලකුණු දුන්නා. ඒකට ඇත්තටම වෙන්න ඕන මොකද්ද කියන එක ඔයගොල්ලන්ට දැන් තේරෙනවා. මේක අපිට දුන්නා නම් 180ක් තුල තියෙන්නේ පරිමාව වැඩි වෙලා නැහැ කියලා ගන්න පුළුවන්. නැත්තම් වැඩි වෙලා පරිමාව වැඩි වෙනවා කියලා දුන්නා නම් ගන්න බෑ. B ද්‍රාවණයේ ග්ලූකෝස් වල ස්කන්ධ භාගයේ 0.01යි. ग्लूकोज स्कंदය ग्राम 18යි. संपूर्ण स्कंदය ग्लूकोज 18යි. ජලය 180යි. එතකොට ස්කන්ධ භාගයේ ඉන්නේ 18 බෙදීම 198. 18 බෙදීම 198 කියන්නේ 0.1ක් 0.01ක් එන්නේ නැහැ. එහෙනම් පිළිතුර වැරදි. ස්කන්ධ භාගයේ 18 බෙදීම 198. ඒක සුළු කරාම 0.01ක් එන්නේ නැහැ. ඊළඟට ද්‍රාවණයේ ග්ලූකෝස් වල මෞලිකතාවය 0.1 කිලෝග්‍රෑමයට මවුල. වැරදි. ග්ලූකෝස් 0.1ක් තියෙන ජලය ග්‍රෑම් 1000ක් තුල නම් තමයි මෞලිකතාවය 0.1 කිලෝග්‍රෑමයට මවුල වෙන්නේ. ග්ලූකෝස් 0.1ක් තියෙන ජලය 180ක. ඒතර මෞලිකතාවයට වඩා වැඩි ගාණක් එනවා. එහෙනම් ඒක වැරදි. කිලෝග්‍රෑම් මේක දිය වෙලා තියෙන මවුල ගාණ තමයි මෞලිකතාවය කියන්නේ. ද්‍රාවණයේ ග්ලූකෝස් වල මවුල භාගය 1 බෙදීම 101යි. ग्लूकोज मौल गान 0.1යි. මුළු මවුල ගාන ග්ලූකෝස් මවුල 0.1 දාන ජලයේ මවුල ගාන ජලය ග්‍රෑම් 180යි කියන්නේ ජලයේ මෞලික ස්කන්ධය 18න් බෙදුවහම ජලයේ මවුල 10ක් එනවා. දැන් ජලයේ මවුල 10ක් තියෙනවා. එහෙනම් ග්ලූකෝස් වල මවුල භාගයෙන් 0.1 බෙදීම 10.1. ඒ කියන්නේ 1 බෙදීම 101. 1 බෙදීම 101. එහෙනම් මවුල භාගයේ 1 බෙදීම 101යි කියන එක තමයි පැහැදිලිවම නිවැරදි ප්‍රකාශය. අනිත් ප්‍රකාශ වැරදි. ඒ ප්‍රකාශය වැරදි කියලා ගත්තත් ගැටලුවක් නැහැ. නිවැරදි කියලා ගත්තත් ගැටලුවක් නැහැ. මේ ගැටලුවේ හැටියට. හරි. පිළිතුර A හා D නිවැරදි කියලා 4 ගන්නත් පුළුවන්. D පමණක් නිවැරදි කියලා 5 ගන්නත් පුළුවන්. අපි බලමු ගැටලුව අංක 7. C12 සමස්ථානිකයේ 0.0224 ග්‍රෑම් හිටිබෙන පරමාණු සංඛ්‍යාව. C12 ග්‍රෑම් 12ක අපි දන්නවා තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් 6.022 වැඩි කිරීම 1023ක් තියෙනවා 12ක ග්‍රෑම්. මේක යහනේ 0.0224 ග්‍රෑම්. එහෙනම් ග්‍රෑම් 12ක ඔය ගාන තියෙනවා නම් 0.0224 බිඳුවයි ග්‍රෑම් වල කොච්චර තියෙනවද? මේක 24 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා හදන්න පුළුවන්. ඒතර 12 24ට කපන්න පුළුවන් 2යි කියලා. 23යි 10 ඍණ 3යි කියපුවාම 10 20යි. එහෙනම් 6.02 දෙකකින් වැඩි ග්‍රෑම් 12.02 12.04 වැඩි කිරීම 10 20යි. 12.02
12.04 වැඩි කිරීම 10.20යි කියන දෙවෙනි පිළිතුර ගන්න පුළුවන්. 12.04 වැඩි කිරීම 10.20යි කියලා පිළිතුර එනවා. අපි බලමු ගැටළු අංක 8. ආම්ලීකృత මාධ්‍යයකදී iron 2 oxalate FeC2O4 මවුලයක් සමග ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය වන KMnO4 මවුල සංඛ්‍යාව. KMnO4 මවුල සංඛ්‍යාව. එතකොට මේ FeC2O4 කියන්නේ මේක තුල තියෙන Fe ධන 2යි C2O4 2 1යි. KMnO4 එක තුල තියෙන K ධන අයනයයි permanganate අයනයයි. එතකොට අපි දන්නවා පොටෑසියම් ධන අයනයට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මෙතන ආම්ලික මාධ්‍යයේදී permanganate වෙන්නේ ඔක්සිහරණය කියලා අපි දන්නවා. එතකොට ඔක්සිහරණ ප්‍රතික්‍රියාවත් අපි දන්නවා. MnO4- ධන 8H ධන 5 ඉලෙක්ට්‍රෝන Mn ධන 2 ධන 4යි H2O. ඕක තමයි මෙයාගේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. මෙතන ෆෙරස් අයනයට ඔක්සිකරණය වෙන්න පුළුවන් ෆෙරික් දක්වා, ඔක්සලේට් අයනයටත් ඔක්සිකරණය වෙන්න පුළුවන් CO2 දක්වා. ඒ දෙකම ඔක්සිකරණය වෙනවා. Fe ධන 2 ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා Fe ධන 3 වෙනවා. C2O4 2- අයනය CO2 මේකේ ඔක්සිකරණාංකය බැලුවොත් C2O4 2- වල එකක x කියලා හිතන්න 2x ඍණ 2 4ක් ඍණ 8යි සමානයි සමස්ථාරෝපණය ඍණ 2ට. එතකොට 2x සමානයි ඍණ 2යි ධන 8යි කියන්නේ ධන 6යි x සමානයි ධන 3යි. එතකොට එකක ධන 3යි කියන්නේ මේ දෙකේ ධන 4ක් තියෙනවා. මෙතන කාබන් ඩයොක්සයිඩ් වල එකක මේ ඍණ 2 2ක් ඍණ 4යි මෙයාගේ ධන 4යි. ධන 4 2ක් කියන්නේ ධන 8ක් තියෙනවා. එහෙනම් මෙතන ධන 3යි. මෙතන ධන 3යි එකක. එතකොට ධන 3 2ක් ධන 6ක් වෙන්න ඕන. මෙයාගේ ධන 4 2ක් ධන 8ක් වෙන්න ඕන. ධන 6 ධන 8ට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. එහෙනම් සම්පූර්ණයෙන්ම මේ ඔක්සීකරණය වෙන අය ඉවත් කරපු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 3යි. එහෙනම් තනි ප්‍රතික්‍රියාවක් විදිහට අපිට ඔබ ලියන්න පුළුවන් මෙහෙම. තනි ප්‍රතික්‍රියාවක් විදිහට ලියන්න පුළුවන් මෙහෙම. FeC2O4 ඍණ 3යි ඉලෙක්ට්‍රෝන Fe ධන 3 ධන 2යි CO2. මම මේකට දෙනවා අංක 2. මේ දෙකම එකතු කරලා තනි ප්‍රතික්‍රියාව ලියමු. දැන් අපිට තේරෙනවා පළවෙනි සමීකරණය ලබා ගන්න ඉලෙක්ට්‍රෝන 5යි මෙයා ඉවත් කරන ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් පළවෙනි සමීකරණය වැඩි කරොත් 3ෙන් ධන ඉලෙක්ට්‍රෝන 15යි. මේක වැඩි කරොත් 5ෙන් ඍණ ඉලෙක්ට්‍රෝන 15යි කැපිලා යනවා. එහෙනම් අපිට පුළුවන් පළවෙනි සමීකරණය වැඩි කරනවා 3ෙන් ධන දෙවෙනි සමීකරණය වැඩි කරනවා 5ෙන්. පළවෙනි එක 3ෙන් වැඩි කරාම 3යි MnO4- ධන මේක 5ෙන් වැඩි කරාම 5යි FeC2O4. දැන් පුළුවන් අපිට උත්තරේ හොයාගන්න. අහන්නේ ගානේ අහන්නේ ආම්ලීකృత මාධ්‍යයකදී iron 2 oxalate මවුලයක් සමග ප්‍රතික්‍රියා කිරීමට මෙයාගේ මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයා කොච්චර ඕනද කියලා අහන්න. එතකොට අපිට තේරෙනවා මෙයාගේ මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයා කොච්චර ඕනද? මෙයාගේ 5ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ 3යි ඕන. මෙයාගේ එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ 3 බෙදීම 5ක් ඕන. එහෙනම් පිළිතුර අපිට ගන්න පුළුවන් 3 බෙදීම 5යි කියන හතරවෙනි පිළිතුර. එතන වෙනස තියෙන්නේ කැටායනයයි ඇනායනයයි දෙකම ඔක්සිකරණය වෙනවා. හරි. අපි බලමු ඊට පස්සේ ගැටළු අංක 9. K2SO4 Cr2SO4 thrice 12H2O.
SO4 Cr2 SO4 12H2O ජලීය ද්‍රාවණයක 1.04 ඝන ඩෙසිමීටර් Cr ධන 3 අයන අන්තර්ගත වේ. දැන් මේක අයනවට කැඩෙන විදිය හොයාගන්න ඕන. පොටෑසියම් වලින් එනවා 2K ධන. මේක එනවා SO සල්ෆේට් අයන තියෙනවා 4ක්. ඒතකොට 4යි SO4 2- ධන ඉඩමදි හින්දා මම උඩින් ලියනවා. ඊට පස්සේ එනවා Cr දෙකක්. ඒතකොට 2යි Cr ධන 3 ධන 12යි H2O 12යි H2O. දැන් අපිට කියන්නේ මේකේ Cr ධන 3 තියෙනවලු 1.04ක්. මේ Cr ධන 3 මෙයා තියෙනවලු 1.04ක්. ධන ඩෙසිමීටරයට ග්‍රෑම්. මේකේ තියෙන මවුල ගාන ගන්න පුළුවන් මෙයාගේ මෞලික ස්කන්ධය 52කින් බෙදුවොත්. 204 වැඩි කිරීම 10 ඍණ 2යි 2 වැඩි කිරීම 10 ඍණ 2යි 2 වැඩි කිරීම 10 ඍණ 2ක් මවුල තියෙනවා Cr ධන 3 ඝන ඩෙසිමීටරයක. ඝන ඩෙසිමීටරයක තියෙන ග්‍රෑම් ගාන මම ඝන ඩෙසිමීටරයක තියෙන මවුල ගාන බවට පත් කරා. ඒතකොට ඝන ඩෙසිමීටරයක මවුල තියෙනවා Cr ධන 3යි 2 වැඩි කිරීම 10 ඍණ 2ක්. මේකේ තියෙන සල්ෆේට් මවුල ගාන අහන්න. හරි ලේසි. මෙයා 2ට මෙයා 4යි. මෙයා 1ට මෙයා 2යි. එහෙනම් මේ වගේ දෙගුණයක් තියෙනවනේ සල්ෆේට්. පිළිතුර 4 වැඩි කිරීම 10 ඍණ 2යි. එහෙනම් 0.04යි කියන පිළිතුර ගන්න පුළුවන්. Cr ධන 3 සහ SO4 2 ඍණ 4 අනුපාතය 2ට 4යි කියන්නේ 1ට 2යි. එහෙනම් මෙයාගේ 2 වැඩි කිරීම 10 ඍණ 2යි කියන්නේ මේ වගේ දෙගුණයක් 4 වැඩි කිරීම 10 ඍණ 2ක් පිළිතුර ලැබෙන්න ඕන. දැන් 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 4. අපි බලමු ගැටළු අංක 10. ගැටළු අංක 10 මෙහෙම කියන්නේ ප්‍රාශ්වාස කරන ලද වාතයේ ඇති CO2 වලින් O2 නිපදවීමට සබ්මැරීන වල භාවිතා වන ප්‍රතික්‍රියාව පහත දැක්වේ. 4යි KO2 ධන 2යි CO2 පූර්ණ ඊතලයක් 2යි K2CO3 ධන 3යි O2 ඔන්න ඔකළු සබ්මැරීන් වල භාවිතා වන ප්‍රතික්‍රියාව. මේකේ ඔක්සිකරණාංක සම්බන්ධව අහන්න. අපි ඉස්සෙල්ලාම ඔක්සිකරණාංක ටික හොයාගෙන ඉමු. ඒක ලේසි. KO2 වල අපි දන්නවා පොටෑසියම් කොහොමත් වෙනස් වෙන්නේ ධන 1යි. මේක ඍණ භාගය. එහෙම නැත්නම් අපිට හිතන්න පුළුවන් එක ඍණ 1 අනිත් එක බිඳුව කියලා ගන්න පුළුවන්. ඍණ භාගය වල දෙකක් කියලා ගන්නත් පුළුවන්. ඒක එකක් මම සැලකුවේ. 4ක් තියෙනකොට 4ෙන් වැඩි වෙනකොට සම්පූර්ණ අංකය ගත්තොත්. මෙතන කාබන් ඩයොක්සයිඩ් එකක කාබන් එකක ධන 4යි. ඔක්සිජන් එකක ඍණ 2යි. මෙතන කාබන් එකේ ධන 1යි. මේ පොටෑසියම් එකේ ධන 1යි. කාබන් වල ධන 4යි. ඔක්සිජන් එකක ඍණ 2යි. O2 වලදී බිඳුවයි ඔක්සිජන්. කොහොමනේ ඔක්සිකරණාංක තියෙන්නේ? ඒතර මේකේ පළවෙනි ප්‍රකාශය A කාබන් පළවෙනි ප්‍රකාශය ඔක්සිකරණයක් හෝ ඔක්සිකරණයක් සිදු නොවේ. වැරදිනේ. ඔක්සිකරණාංක වෙනස් වෙනවනේ. මේ ඍණ 2 තිබිච්ච බිඳුව වෙලානේ. නම් පළවෙනි එක A වැරදි. B කාබන් ඔක්සිකරණය වේ. කාබන් වල මෙතන ධන 4යි අතනක් ධන 4යි ඔක්සිකරණයක් වෙන්නේ නැහැ වැරදි. C ඔක්සිජන් ඔක්සිකරණයටත් භාජනය වේ. මෙතන ඔක්සිජන් ඍණ භාගය තියෙනවා. මෙතන ඍණ 2 තියෙනවා. මෙතන ඍණ 2 තියෙනවා. මෙතන බිඳුව තියෙනවා. එතකොට ඍණ තිබිච්ච එකක් බිඳුව වෙනවා කියන්නේ වැඩි වෙනවා. හරිද? එතකොට බලන්න පරමාණු සංඛ්‍යාව. මෙතන ඔක්සිජන් තියෙනවා 4ක්. දෙවරක් දෙක 4යි. මෙතන ඔක්සිජන් 4ක් තියෙනවා. මෙතන ඔක්සිජන් තියෙනවා දෙවරක් 4 8ක්. 8ක් තියෙනවා. එතකොට ඍණ භාගයේව 8ක් තිබිලා ඍණ දෙකේව 4ක් තිබුණොත් මෙතන ඍණ දෙකේව 6ක් තියෙනවා. මෙතන 3 වරක් දෙක 6ක් තියෙනවා. මෙතන බිඳුවේවත් 6ක් තියෙනවා.
බිඳුව ඒවත් 6ක් තියෙනවා. එහෙනම් ඔක්සිකරණය දෙක වුණා කියලා සලකන්න වෙනවා. මෙතන ඔක්සිජන් 8ක තියෙනවා ඍණ භාගය. මෙතන 4කයි ඍණ 2 තියෙනවා. මෙතන ඍණ 2 6ක තියෙනකොට මෙතනින් දෙකක් මෙතෙන්ට එන්න ඕන. එහෙනම් ඔක්සිජන් මේ ඍණ භාගයේ ඍණ 2 වෙන එකක් වෙනවා, බිඳුව වෙන එකක් වෙනවා. එහෙනම් ඔක්සිජන් ඔක්සිකරණයටත් භාජනය වේ කියන එක හරි. D ඔක්සිකරණ අවස්ථාව වෙනස් වන්නේ KO2 වල ඔහි පමණයි. ඔමේ KO2 වල මෙතන 4ක් තියෙනවනේ, මේ 6න් 4ක් මෙතන ඍණ 2 ඒවා තියෙනවනේ. මෙතන ඍණ 2 ඒවා 6ක් නේ. එහෙනම් ඒවා ගන්තියක් හරි. ඒක විතරයි වෙනස් වෙන්නේ. මේ 8 තමයි වෙනස් වීමට ලක් වෙන්නේ. මේ 4 මෙතන තියෙනවා. මේ 8න් දෙකක් මෙතෙන්ට යනවා, 6ක් මෙතෙන්ට යනවා. එහෙනම් ඒකට පිළිතුර ලබා ගන්න පුළුවන් C හා D. C හා D කියන්නේ පිළිතුර අංක 3. ABCD ගණයේ ප්‍රශ්නයක්. අපි බලමු ගැටළු අංක 11. ආම්ලීකృత මාධ්‍යයකදී Cr2O7 2- Cr2O7 2- ඩයික්‍රෝමේට් සහ H2O2 අතර ප්‍රතික්‍රියාව. H2O2 අතර ප්‍රතික්‍රියාව. H2O2 O2 වලට. එතකොට මේකෙන් O2 ලැබෙනවා. ඔක්සිකරණය වී Cr2O7 2- Cr ධන 3ට. මෙයා Cr ධන 3ට. අපි මේක ඉස්සලාම අර්ධ ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න ඕනේ. මෙතන දෙක නම් මෙතන දෙකක් වෙන්න ඕනේ. මෙතන මෙයාගේ ඔක්සිකරණාංකය අපි ගත්තොත් Cr වල එකක x කියලා 2x ඍණ 2 7ක් ඍණ 14යි සමානයි සමස්ථාරෝපණය ඍණ 2යි. 2x සමානයි ඍණ 2යි ධන 14යි කියන්නේ ධන 12යි. x සමානයි ධන 6යි. ඒතර එකක ධන 6යි දෙකේම ධන 12ක්. මෙතන එකක ධන 3යි දෙකේම ධන 6ක්. ධන 12 ධන 6ට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන 6ක් ගන්න ඕනේ. මෙතන ඔක්සිජන් 7 හින්දා මෙතන 7යි H2O. මෙතන හයිඩ්‍රජන් 14ක් හින්දා මෙතන 14යි H දාන්න. H2O2 වල එක ඔක්සිජන් එක ඔක්සිකරණාංකය ඍණ 1 ඒවා දෙකක්. ඍණ 2යි. ඍණ 2යි. මෙතන බිඳුවයි. ඍණ 2 බිඳුවට යනවා කියන්නේ වැඩි වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. දැන් ඉතින් පැහැදිලි මේක පළවෙනි සමීකරණය අනිත් එක දෙවෙනි සමීකරණය කියලා ගත්තොත් ඉලෙක්ට්‍රෝන ගාන කැපෙන විදිහට අපිට සමීකරණ දෙක එකතු කරලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්න ගියාම මෙතන ඉලෙක්ට්‍රෝන 6යි මෙතන 2යි හින්දා දෙවෙනි සමීකරණය වැඩි කරන්න ඕන 3ෙන්. ඒතකොට දෙවෙනි එක 3ෙන් වැඩි කරාම එන්නේ 3H2O2 කියලා. එහෙනම් නිවැරදි පිළිතුර ඔයගොල්ලෝ සමීකරණ දෙක එකතු කරලා බැලුවොත් තේරෙවි අංක 2. අංක 2. පළවෙනි සමීකරණය එකතු කරන්න ඕන දෙවෙනි එක වැඩි කරලා 3ෙන්. මේ පැත්තේ 14H ධන තිබුණාට මේ පැත්තේ 2H ධන 3ෙන් වැඩිනවා 6යි. 14න් 6ක් අඩු වුණාම H ධන 8ක් එනවා. H2O2 3ක් එනවා. මෙහා එකක් එනවා. ඒතර පිළිතුර අංක 2. පිළිතුර අංක 2. අපි බලමු 12 වෙනි ගැටලුව. ගැටලුව අංක 12. ඒක සංයුජ ලෝහයක නිර්ජලීය ක්ලෝරයිඩයේ ග්‍රෑම් 5ක්. ඒක සංයුජ අපි හිතමු ලෝහය ඒක සංයුජ කියනකොට අපි හිතමු ඒක M ධන කියලා. ඒතර ඒකේ ක්ලෝරයිඩය කියන්නේ MCl. M කියලා හිතුවොත් MCl තමයි ඒකේ ක්ලෝරයිඩය. ඒක සංයුජ ලෝහයක නිර්ජලීය ක්ලෝරයිඩයේ ග්‍රෑම් 5ක්. මේකේ ග්‍රෑම් 5ක් තියෙනවා. එහි නිර්ජලීය සල්ෆේටයට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළ විට. ඒතර සල්ෆේට් වල තියෙන SO4 2- කියලානේ. ඒතර මෙයාගේ M+ තියෙන්නේ. ඒතර මේක සල්ෆේට් කරාම එන්න ඕනේ M2SO4. M2SO4. ඒතර මෙතන දෙකකින් තමයි මෙයා එකක් ගන්න වෙන්නේ. ඔය විදිහේ සම්බන්ධයක් හදා ගන්න පුළුවන්. මේ සල්ෆේටේ ග්‍රෑම් 6ක් එනවා. ග්‍රෑම් 6ක් එනවා. ලෝහයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. දැන් මේකේ මවුල ගාන හොයාගමු ඉස්සෙල්ලා. මෞලික ස්කන්ධයෙන් බෙදමු. M වල මෞලික ස්කන්ධය M කියලා හිතමු. Cl වල 35.5.
එතකොට මේකෙ එන්නේ m බෙදීම m ධන 35.5යි. එයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදුවා. මෙයාගේ ස්කන්ධය ගමු. මෞලික ස්කන්ධය m දෙකක් තියෙනවා. 2m කියලා ගමු. ධන 64යි 16 4ක් 32යි 96යි. 96යි. මේ මෙයාගේ මෞල ගණන. මේ මෙයාගේ මෞල ගණන. මේ දෙන්න අතර අනුපාතය 2ට 1යි. එහෙනම් මේ දෙන්න අතර සමාන ලකුණක් මට දාන්න පුළුවන්. මේ පැත්ත දෙකෙන් වැඩි කරොත්. මේ පැත්ත දෙකෙන් වැඩි කරොත් සමාන ලකුණක් දාන්න පුළුවන්. එහෙනම් ඕක සුළු කරලා ගන්න. සුළු කරාම උත්තරේ 27යි කියලා එම්බලට එනවා. ඕක සුළු කරගන්න එක තමයි තියෙන්නේ. හරි. අපි බලමු ගැටළු අංක 13. सेल्सियस 25 දී ජලයේ KNO3 හි ද්‍රාව්‍යතාව ජලය කිලෝග්‍රෑම් 1කට 300යි. කියන්නේ ජලය ග්‍රෑම් 1000කට ද්‍රාව්‍යතාවය 300යි. ජලය ග්‍රෑම් 1000කට ද්‍රාව්‍යතාවය 300යි. ජලය ග්‍රෑම් 600ක KNO3 540ක් අඩංගු ද්‍රාවණයක් සිසිල් කළ විට सेल्सियस 25 දී ස්ෆටිකීකරණය වන KNO3 උපරිම ස්කන්ධය. එතකොට 1000කම 300යි නම් දිය වෙන්න පුළුවන්. 600ක කොච්චර දිය වෙන්න පුළුවන්ද? ජලය 1000කම දිය වෙන්න පුළුවන් KNO3 වල ද්‍රාව්‍යතාවය KNO3 වල ද්‍රාව්‍යතාවය ජලය 1000කම 300යි. එහෙනම් 600ක දිය වෙන ගාන 600ක දිය වෙන්නේ 180යි. ග්‍රෑම් 180ක් තමයි ජලය 600ක දිය වෙන්නේ. එහෙනම් ජලය 600ක් පාවිච්චි කරොත් 600 දිය වෙන්නේ 180යි. දාලා තියෙනවා KNO3 540ක්. 540ක් දැම්මහම ජලය 600කට දිය වෙන්නේ 180ක් හින්දා ඉතුරු වෙන්න ඕන ওই දෙක අතර වෙනස 360. එහෙනම් පිළිතුර ස්ෆටිකීකරණය වන උපරිම ස්කන්ධය 360 ග්‍රෑම්. 360 ග්‍රෑම්. හරි. අපි බලමු ගැටළු අංක 14. බිංදුව 1.2 මවුල ඝන ඩෙසිමීටරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 125යි. 0.1 මවුල ඝන ඩෙසිමීටරයට H2SO4 125යි මිශ්‍ර කළ විට ද්‍රාවණයේ අඩංගු අයන මවුල සංඛ්‍යාව මේ දෙන්න අම්ලයක් සහ භස්මයක් හින්දා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය සල්ෆියුරික් කියන අම්ලය දැම්මහම ප්‍රතික්‍රියා වෙනවා සෝඩියම් සල්ෆේට් ධන ජලය Na2SO4 ධන ජලය. එතකොට මෙතන සමීකරණය තුලිත කරොත් මෙතෙන්ට දෙකක් දාන්න ඕන. අපි බලමු ආරම්භක ප්‍රමාණ. එතකොට මේකේ ආරම්භක ප්‍රමාණ විදිහට තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.2 මවුල ඝන ඩෙසිමීටරයට ඝන සෙන්ටිමීටර 1000කම 0.2යි ඒකෙන් 125. ඕකෙන් ගන්න පුළුවන් මවුල ගණන. සල්ෆියුරික් මවුල ගාන ගන්න පුළුවන් 0.1 මවුල ඝන ඩෙසිමීටරයට. ඝන සෙන්ටිමීටර 1000ක තියෙන 0.1යි 125ක්. ඔක තමයි ආරම්භක ප්‍රමාණ. එතකොට උතන එනවා 0.2කින් වැඩි කරාම 125 250යි 25 වැඩි කිරීම 10 ඍණ 3ක්. මෙතන එනවා 12.5 වැඩි කිරීම 10 ඍණ 3ක්. 10 ඍණ 3ක්. මේ දෙන්නට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මවුල අනුපාතය 1:2යි. එහෙනම් ප්‍රතික්‍රියා ප්‍රමාණ හරියටම ওই දෙකම ප්‍රතික්‍රියා වෙනවා 1:2 අනුපාතයට තියෙන හින්දා. එහෙනම් ඉතිරි ප්‍රමාණ බැලුවොත් මෙයාගේ සම්පූර්ණම ප්‍රතික්‍රියා වෙනවා තියෙන ප්‍රමාණය ආයිලා ඉතුරු වෙන්නේ නැහැ. මෙයාගේ ඉතුරු වෙන්නේ නැහැ. මෙයා හැදෙනවා 1:1ක්. එහෙනම් මෙතන මෙන්න මේ තියෙන ප්‍රමාණයට සමාන සෝඩියම් සල්ෆේට් ප්‍රමාණයක් හැදෙනවා. 12.5 වැඩි කිරීම 10 ඍණ 3ක්. ජලය හැදෙනවා ඒ වගේ දෙගුණයක්. 2 වැඩි කිරීම 12.5 වැඩි කිරීම 10 ඍණ 3ක් හැදෙනවා ජලය. දැන් මේ සෝඩියම් සල්ෆේට් කියන ලවණය පූර්ණ විඝටනය වෙනවා. සෝඩියම් සල්ෆේට් එක මවුලයකින් ලැබෙනවා. සෝඩියම් ධන අයන 2යි සල්ෆේට් 1යි.
හැම ලවණයක්ම පූර්ණෝ විඝටනය වෙනවා. ජලය කියන එක විඝටනය වෙන්නේ ප්‍රත්‍යාවර්තව. එක මවුලයකින් එක වැඩි කිරීම 10 ඍණ 7යි H ධන OH ඍණ ලැබෙන්නේ. ඒක සලකන්න ඕනේ නැහැ. ජලය එක මවුලයක් ගත්තොත් මෙයා එන්නේ එක වැඩි කිරීම 10 ඍණ 7යි. 0.01. එහෙනම් ඒක ගන්න වැඩක් නැහැ. මේකෙන් එන්නේ ඉතා කුඩා ගාණක්. නමුත් මේ තියෙන මවුල ගාණ වගේ 3 ගුණයක් එනවා මෙයා සහ මෙයා. සෝඩියම් සල්ෆේට් එක මවුලයකින් සෝඩියම් ධනායන මවුල 2යි සල්ෆේට් ඍණායන මවුල 1යි එන හින්දා. ඒතර 12.5 වැඩි කිරීම 10 ඍණ 3යි නම් මෙයා එනවා 12.5 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 2ක්. මේ සල්ෆේට් තියෙනවා 12.5 වැඩි කිරීම 10 ඍණ 3ක්. එහෙනම් ඔය දෙක එකතු කරාම සම්පූර්ණ අයන ගාන අපිට ගන්න පුළුවන් ඔය දෙක එකතුව. ඔය දෙක එකතුව 0.0.3යි 7යි 5 කියන අගේ එයි. 37.5 වැඩි කිරීම 10 ඍණ 3යි කියන්නේ 0.0.3යි 7යි 5. දැන් 14 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 1. අපි බලමු ගැටළු අංක 15. H2O2 ආම්ලීකృత පර්මැංගනේට් සමග ප්‍රතික්‍රියා කර O2 Mn2+ සහ H2O පමණක් ලබා දෙයි. ආම්ලීකృత මාධ්‍යයකදී H2O2 මවුලයක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම සඳහා අවශ්‍ය වෙන පර්මැංගනේට් මවුල සංඛ්‍යාව. අපි දන්නවා පර්මැංගනේට් වල ඔක්සිකරණ ප්‍රතික්‍රියාව MnO4- 8H ධන 5 ඉලෙක්ට්‍රෝන Mn ධන 2 ධන 4යි H2O ඕක අංක 1. ඊට පස්සේ H2O2 වලින් O2 ලැබෙනවා කියලා කියන්නේ. ඒකට H2O2 වලින් O2 ලැබෙනවා නම් ඍණ 1 දෙකක් ඍණ 2යි බිඳුව. ඍණ 2 බිඳුව කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. දැන් ඒක අංක 2. දැන් මේ දෙන්න අතර ප්‍රතික්‍රියාව ගොඩනගා ගන්න පුළුවන්. පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්නවා, දෙවෙනි එකේ 2යි ඉවත් වෙන්නේ. දැන් පළවෙනි සමීකරණය වැඩි කරනවා 2කින්, එතකොට ඉලෙක්ට්‍රෝන 10යි. ඒකට එකතු කරනවා දෙවෙනි සමීකරණය වැඩි කරලා 5න්. එතකොට ඍණ 2 5ක් ඍණ 10යි. පළවෙනි එක 2කින් වැඩි කරාම 2යි MnO4- ධන, මේක 5න් වැඩි කරාම 5යි H2O2. කෙටි ප්‍රශ්නයක් හින්දා ওই ප්‍රමාණවත්. එතකොට මේකේ H2O2 මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න. මෙයාගේ එකක් එක්ක මෙයා කොච්චර ඕනද කියලා අහන්න. මෙයාගේ 5ක් එක්ක මෙයා 2යි. මෙයාගේ එකක් එක්ක මෙයා 2 බෙදීම 5යි. 2 බෙදීම 5යි කියන්නේ 0.4යි. 2 බෙදීම 5යි කියන්නේ 0.4යි. එහෙනම් පිළිතුර 15 වෙනි එකට අංක 1.4. අපි බලමු 16 වෙනි ගැටලුව. දහසේවෙනි ගැටලුව බලමු. ශාරීය මාධ්‍යයකදී කාර්මික අපජලය OCl- සමග පිරියම් කිරීමෙන් අපජලයේ අඩංගු සයනයිඩ් අයන පහත සමීකරණයට අනුව N2 කාබනේට් අයන වලට පරිවර්තනය වේ. සයනයිඩ් Cn ඍණ ධන 5යි OCl- ධන 2යි OH ඍණ 2යි CO3 ධන N2 ධන 5යි Cl ඍණ ධන H2O. මේකනක ඔක්සිකරණාංක සම්බන්ධය අහන හින්දා අපි බලමු ඔක්සිකරණාංක කොහොමද තියෙන්නේ කියලා. මෙතන කාබන් වඩා නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාව වැඩි. එතකොට කාබන් ධන වෙන්න ඕන. එතකොට x ඍණ 3 සමානයි ඍණ 1යි, x සමානයි ඍණ 1යි ධන 3යි කියන්නේ මෙයා ධන 2යි, මෙයා ඍණ 3යි. OCl- වල ඔක්සිජන් ඍණ 2යි, Cl ධන 1ක් වෙනවා. ධන 1ක් වෙනවා. OCl- වල Cl ධන 1ක් වෙනවා. සාමාන්‍ය Cl ඍණ 1යි. මෙතන Cl ඍණ 1යි. ක්ලෝරයිඩ් වෙලාවට ඍණ 1යි, OCl- වල ධන 1යි. හයිඩ්‍රොක්සයිඩ් වල ඔක්සිජන් ඍණ 2යි, හයිඩ්‍රජන් ධන 1යි. කාබනේට් වල කාබන් ධන 4යි, ඔක්සිජන් ඍණ 2යි 1ක්. N2 වල නයිට්‍රජන් බිඳුවයි, H2 වල හයිඩ්‍රජන් ධන 1යි, ඔක්සිජන් ඍණ 2යි. දැන් බලමු
වගන්ති වලින් මොනවද හරි කියලා. ඔක 1 2 3 4 කියන එක වැරදි. A B C D කියලා නිවැරදි වෙන්න ඕන. A පිළිතුර OCl minus ඔක්සිජන් වල ඔක්සිකරණ අවස්ථාව බිඳුවේ සිට ඍණ 2 දක්වා වෙනස් වේ. OCl minus වල ඔක්සිජන්ගේ ඔක්සිකරණ අවස්ථාව ඍණ 2 ඉඳලා බිඳුව දක්වා වෙනස් වෙනවා. ඔක්සිජන් වල බිඳුව වෙන්නේ නැහැ නේ මේ පැත්තේ. එහෙනම් මේක වැරදි. B වගන්තිය කාබන් වල ඔක්සිකරණාංකය ධන 2 සිට ධන 4 දක්වා වෙනස් වේ. මෙතන ධන 2යි මෙතන ධන 4යි. එන එක හරි. C නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය ඍණ 3 සිට බිඳුව දක්වා. මෙතන ඍණ 3යි මෙතන බිඳුවයි. ඒක හරි. D ක්ලෝරින් වල ඔක්සිකරණාංකය ධන 1 සිට ඍණ 1 දක්වා. මෙතන ධන 1යි මෙතන ඍණ 1යි. එන එක හරි. එහෙනම් පිළිතුරයකට BCD ඒක ABCD ගණේ ප්‍රශ්නයක්. පිළිතුර 1 2 3 4 නෙමෙයි ABCD විදිහට නිවැරදි වෙන්න ඕන. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ BCD. BCD කියන්නේ පිළිතුර අංක 5.